මේ 2021 තියරි පන්තියට දාන වීඩියෝ එක අපි ගිය සතියේ කතා කරේ වර්තනයේ මූලික સિદ્ધාන්ත ගැන. හරිනේ? ස්නෙල් නියමය ඒ ටික තමයි ගිය සතියේ කතා කරේ. ඊට පස්සේ අපි ගිය සතියේ කිව්වා වර්තනයේ පාඩමේදී අපි ප්‍රධාන කොටස් තුනක් ඉගෙන ගන්නවා. එකක් තමයි තල පෘෂ්ඨ තුලින් වර්තනය, ඊළඟට ප්‍රිස්ම තුලින් වර්තනය, ඊළඟට කාච තුලින් වර්තනය. එතකොට අද පටන් ගන්නේ ඒ වර්තනයේ පාඩමේ පළවෙනි කොටස තල පෘෂ්ඨ තුලින් වර්තනය. හරිද? ලියන මාතෘකාව තල පෘෂ්ඨ තුලින් වර්තනය. ඒ යටතේ ලියන්න ආලෝක කිරණ වර්තනය කරන අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරව පිහිටි පාරදෘශ්‍ය මාධ්‍ය කුට්ටියක් තල පෘෂ්ඨයක් ලෙස හැඳින්විය හැකිය. හරිද? හොඳට අහගන්න. මේ ආලෝකයේ වර්තනය කරන අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරව පිහිටි අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරව පිහිටි පාරදෘශ්‍ය මාධ්‍ය කුට්ටියක් අපිට තල පෘෂ්ඨයක් විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් වීදුරු තහඩුවක් තල පෘෂ්ඨයක් විදිහට ගන්න. අපිට පුළුවන් ජල ස්තරයක් තල පෘෂ්ඨයක් විදිහට ගන්න. පැහැදිලිද මං කියන්නේ? දැන් මේ වීදුරු තහඩුවක් නම් මේකේ අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරයි නම් මේක තල පෘෂ්ඨයක්. අපි හිතමු අපි වීදුරු භාජනයකට වතුර පිරවුවා කියලා. අපි වීදුරු බීකරයකට වතුර පුරවලා තියෙනවා. දැන් එතකොට මෙතන තියෙන ජලය. දැන් මේ ජල ස්තරයේ අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරයි නම් මෙන්න මේ ජල කුට්ටිය අපිට ගන්න පුළුවන් තල පෘෂ්ඨයක් විදියට. පැහැදිලි? ආලෝකය වර්තනය කරන අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරව පිහිටි පාරදෘශ්‍ය මාධ්‍ය කුට්ටියකට අපිට පුළුවන් තල පෘෂ්ඨයක් කියලා කියන්න. හරිනේ? ඒක මාධ්‍ය මොකක් හරි වෙන්න පුළුවන්. වීදුරු වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, පොලිතින් වෙන්න පුළුවන්, මොනවා හරි. මාධ්‍ය මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. පාරදෘශ්‍යයි නම් ආලෝකයේ වර්තනය කරන අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරයි නම් අපි ගන්නෙ තල පෘෂ්ඨයක් කියලා. පැහැදිලිද? අලුත් පේලියකින් මෙහෙම ලියන්න. තල පෘෂ්ඨයකින් ආලෝක කිරණ වර්තනය වීමේදී පෘෂ්ඨයේ දෙපස එකම මාධ්‍යයක් පවතී නම් පතන කෝණය හා නිර්ගත කෝණය සමාන වේ. ඒ බව පහත පරිදි සාධනය කළ හැකිය. හරි. හොඳට අහගන්න. තල පෘෂ්ඨයකින් ආලෝක කිරණ වර්තනය වෙනකොට මේ තල පෘෂ්ඨය දෙපැත්තේ තියෙන්නේ එකම මාධ්‍යයක් නම් පෘෂ්ඨයට පතනය වන කෝණයයි තල පෘෂ්ඨයෙන් නිර්ගත වෙන කෝණයයි සමානයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. මේක හොඳට බලන්න. හරිනේ? මේ තියෙන්නේ තල පෘෂ්ඨයක් පාරදෘශ්‍යයි. එතකොට මේ තල පෘෂ්ඨයේ දෙපැත්තේ තියෙන්නේ එකම මාධ්‍ය. මම උදාහරණයක් විදිහට ගන්නම්. තල පෘෂ්ඨයේ වීදුරු කියලා G දෙපැත්තේ තියෙන්නේ වාතය කියලා A. හරිද? උදාහරණයක් විදිහට ගත්තේ තල පෘෂ්ඨයේ වීදුරු දෙපැත්තේ තියෙන්නේ වාතය. එතකොට තල පෘෂ්ඨය මත මෙන්න මේ පැත්තෙන් අපි හිතමු ආලෝක කිරණයක් පතනය වෙනවා. මේ පතනය වෙන කිරණය. අපි අතුරු මුහුණතට අභිලම්බය අඳිනවා. හරිද? අභිලම්බයත් පතන කිරණයත් අතර කෝණය. මෙන්න මේක තමයි පතන කෝණය. මං I කියලා ගන්නවා. පතන කෝණය. ඊළඟට වාතයේ පතනය වෙන කිරණය වීදුරුව තුලට වර්තනය වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා වාතයට වඩා වීදුරු ගහනයි. එහෙනම් ගහන මාධ්‍යයකට ඇතුල් වෙනවා නම් කිරණය අභිලම්බයේ දෙසට. අපි ගිය සතියේ දේවල් කතා කරා. කිරණය අභිලම්බයේ දෙසට. හරිද? right. මෙන්න මෙතන කෝණය වර්තන කෝණය මම මේක ගන්නම් R කියලා. වර්තන කෝණය R. ඊළඟට ආලෝක කිරණය පහළ අතුරු මුහුණත අනෙක් අතුරු මුහුණත මත පතනය වෙනවා. අපි මෙතනටත් අභිලම්බය අඳිමු. එතකොට ජ්‍යාමිතිය අනුව මෙන්න මෙතන පහළ අතුරු මුහුණත මත පතන කෝණය. මෙන්න මේක තමයි පහළ අතුරු මුහුණත මත පතන කෝණය. ජ්‍යාමිතිය අනුව මේ කෝණය R වෙන්න ඕන. පැහැදිලිද? මේ අභිලම්බ දෙක එකිනෙකට සමාන්තරයි. තල පෘෂ්ඨයේ අතුරු මුහුණත් එකිනෙකට සමාන්තරයි නම් අභිලම්බ දෙක එකිනෙකට සමාන්තරයි. අභිලම්බ දෙක සමාන්තරයි නම් Z හැඩය ඒකාන්තර කෝණ. මේ කෝණය R නම් මේ කෝණයත් R වෙන්න ඕන.
ඊළඟට මේ ආලෝක කිරණය වාතයට නිර්ගත වෙනවා. එතකොට වීදුරුවෙන් වාතයට යන්නේ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. අභිලම්බයෙන් ඉවතට. මෙන්න මේක තමයි නිර්ගත කෝණය. මම නිර්ගත කෝණය ගන්නම් E කියලා. නිර්ගත කෝණය E. පතන කෝණය I. අභිලම්බය සහ පතන කිරණය අතර වර්තනය වුණා වීදුරුව තුලට වර්තන කෝණය R. ඊළඟට ජ්‍යාමිතිය අනුව දෙවන පෘෂ්ඨය මත පතන කෝණය R. නිර්ගත කෝණය මම ගත්තා E කියලා. එතකොට මෙතනදී වර්තනය වීම දෙකක් වෙනවා. එකක් මෙන්න මෙතන මම ඒ ලක්ෂය P කියලා ගන්නම්. අනිත් වර්තනය මෙන්න මෙතන මම Q කියලා ගන්නවා. ලක්ෂ දෙකකදී වර්තනය වීම වෙනවා ඉහළ අතුරු මුහුණත සහ පහළ අතුරු මුහුණත මත. හරිනේ? එතකොට අපිට පුළුවන් ස්නෙල් නියමය භාවිතා කරන්න වර්තනයට අදාළව මම ලියනම් මෙහෙම Pහි වර්තනයට ස්නෙල් නියමය දාමු. පතන n වර්තන sin I බෙදීම sin R. එතකොට පතන කිරණ තියෙන්නේ වාතයේ, වර්තන කිරණ තියෙන්නේ වීදුරුවේ. පතන කෝණය මං I කියලා ගත්තේ, වර්තන කෝණය R කියලා ගත්තේ. ඔන්න P හි වර්තනයට. හරිද? ඊළඟට මට පුළුවන් ලියන්න Q හි වර්තනයට. අපි ස්නෙල් නියමය දාමු Q හි වර්තනයට. පතන n වර්තන sin I බෙදීම sin R. දැන් පතන කිරණ Q හි වර්තනයට පතන කිරණ තියෙන්නේ වීදුරුව ඇතුලේ, වර්තන කිරණ තියෙන්නේ වාතයේ, වර්තනය වෙලා වාතයට යන්නේ. පතන කෝණය R. දැන් වර්තන කෝණය E. කියලා. පැහැදිලිද? right. ඔන්න අවස්ථා දෙක වර්තන දෙකට අදාළව P හි වර්තනයට ස්නෙල් නියමය දැම්ම, Q හි වර්තනයට ස්නෙල් නියමය දැම්ම. බලන්න අවස්ථා දෙක හරිද කියලා. මම මේ සමීකරණ දෙක 1 2 කියලා ගන්නවා. 1 2. හරිද? ඉස්සෙල්ලා සටහන අඳින්න, කිරණ සටහන අඳින්න අවශ්‍ය දේවල් ලියා ගන්න. මං ගත්තේ වීදුරු තල පෘෂ්ඨයක්, දෙපැත්තේ වාතය තියෙනවා. පතන කෝණය I, වර්තන කෝණය R, නිර්ගත කෝණය E. E කියන්නේ නිර්ගත කෝණය. හරිද? නිර්ගත කෝණය. මම පොඩියට ලිව්වා. E කියන්නේ නිර්ගත කෝණය. right. මේ ටික ඉස්සෙල්ලා ලියා ගන්න. අපි දැන් 1යි 2යි ගුණ කරමු. හරිනේ? පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය ගුණ කරමු. 1 ගුණ කිරීම 2. පළවෙනි එකේ වම් පැත්ත A N G, දෙවෙනි එකේ වම් පැත්ත G N A සමානයි. පළවෙනි එකේ දකුණු පැත්ත sin I බෙදීම sin R, දෙවෙනි එකේ දකුණු පැත්ත sin R බෙදීම sin E. ඔන්න ඔහොම එන්නේ. දැන් ගුණ කරනකොට sin R කැපිලා යනවා. හරිද? sin R කැපිලා යනවා. අපි ඊළඟ පියවරට යමු. sin R කැපිලා ගියාට පස්සේ අපිට ලියන්න පුළුවන් ANG GNA සමානයි sin I බෙදීම sin E කියලා. ඊළඟට අපි ගිය සතියේ පැහැදිලි කරා මෙන්න මේක කියවන හැටි. ANG කියන්නේ වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. GNA කියන්නේ වීදුරු වලට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. ඊළඟට මේ සාපේක්ෂ වර්තනාංකය කියන එක අපි ලියන විදිය ඉගෙනුවා. සාපේක්ෂ වර්තනාංකය ලියන්නේ අනුපාතයක් විදියට කියලා. එහෙනම් ANG මට ලියන්න පුළුවන් NG බෙදීම NA කියලා. මේ ගිය සතියේ පාඩම පොඩ්ඩක් ගිය සතියේක බලන්න මතක නැත්නම් ANG කියන්නේ NG බෙදීම NA කියන එක. එතකොට GNA කියන්නේ NA බෙදීම NG කියන එක. පැහැදිලිද? මේ පළවෙනි පදය, මේක, මේ දෙවෙනි පදය, මේක අපි ගිය සතියේ ඉගෙනුවා මේක ලියන විදිය. සමානයි sin I බෙදීම sin E කියලා එන්නේ. දැන් වම් පැත්ත දිහා බලන්න
NA කැපිලා යනවා. NG කැපිලා යනවා. වම් පැත්තේ උත්තරේ එන්නේ 1යි. දකුණු පැත්තේ එන්නේ sin i බෙදීම sin e කියලා. එහෙනම් අපි හරහට ගුණ කරොත් sin e සමානයි sin i කියලා එන්නේ. දෙපැත්තෙම sin ඉවත් කරොත් e සමානයි i කියලා එන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් නිර්ගත කෝණයයි පතන කෝණයයි සමාන වෙනවා. නිර්ගත කෝණයයි පතන කෝණයයි සමාන වෙනවා. පැහැදිලිද? තල පෘෂ්ඨ වර්තනයේදී තල පෘෂ්ඨයේ දෙපැත්තේ තියෙන්නේ එකම මාධ්‍ය නම් පතන කෝණයයි නිර්ගත කෝණයයි සමාන වෙනවා. ඒ නිසා පතන කිරණයයි නිර්ගත කිරණයයි එකිනෙකට සමාන්තර වෙනවා. හරිනේ? මේක දික් කරලා බලන්න. මේක දික් කරොත් පතන කිරණයයි නිර්ගත කිරණයයි එකිනෙකට සමාන්තර වෙන්නත් ඕන. පැහැදිලිද? ඒතර මේ ටික ලියලා ඉවර කරන්න. යටින් ලියන්න මෙහෙම. මෙම ගණනයෙන් පැහැදිලි වන්නේ තල පෘෂ්ඨයකින් ආලෝක කිරණ වර්ධනය වීමේදී පෘෂ්ඨය දෙපස මාධ්‍ය නියතව පවතී නම් නිර්ගත කෝණය පතන කෝණයට සමාන වන බවත් පතන කිරණය හා නිර්ගත කිරණය එකිනෙකට සමාන්තර වන බවත්ය. පැහැදිලිද? තල පෘෂ්ඨ වර්තනයේදී තල පෘෂ්ඨයේ දෙපැත්තේ තියෙන මාධ්‍ය නියතව පවතිනවා නම් දෙපැත්තේ එකම මාධ්‍යයක් පවතිනවා නම් පතන කෝණයයි නිර්ගත කෝණයයි සමාන වෙනවා වගේම පතන කිරණය නිර්ගත කිරණයට සමාන්තර වෙනවා. පැහැදිලිද? ඒක අපිට වැදගත් වෙනවා ඉස්සරහට ගණන් හදනකොට. ලියන ඊළඟ මාතෘකාව තල පෘෂ්ඨයකින් වර්ධනය වීමේදී වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර අතර සම්බන්ධතාව. ඒ අර්ථය ලියන්න. ගහන මාධ්‍යයක් තුල පවතින ලක්ෂීය වස්තුවක් දෙස විරල මාධ්‍යයක සිට සිරස්ව ඉහළින් නිරීක්ෂණය කරන අවස්ථාවක් සලකමු. මේක බන් බෝඩ් එක. වස්තුව මේ O. හරිනේ? වස්තුව තියෙන ගහන මාධ්‍යයක. රයිට්? මෙන්න අතුරු මුහුණත. මේක තමයි මාධ්‍ය වෙන් කරන අතුරු මුහුණත. අතුරු මුහුණත. වස්තුව තියෙන ගහන මාධ්‍යයක් තුල බලන්නේ විරල මාධ්‍යයක ඉඳන් ඒ ගහන විරල මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත මේ අපි මේ ලක්ෂීය වස්තුව දෙස බලන්නේ සිරස්ව ඉහළින් පැත්තෙන් ඉඳන් නෙමෙයි. ඔහොම පැත්තෙන් ඉඳන් බලන්නේ නැහැ. සිරස්ව ඉහළින් බලන්නේ ගහන මාධ්‍ය තුල තියෙන ලක්ෂීය වස්තුව දෙස සිරස්ව ඉහළින් බලනවා විරල මාධ්‍යයක ඉඳන්. හරිනේ? ඔයාට ඕන නම් මේකේ උදාහරණයක් හිතා ගන්න. වතුර ඇතුලේ තියෙන ලක්ෂයක් දිහා අපි බලාගෙන ඉන්නවා වාතයේ ඉඳන්. හරිනේ? වතුර ඇතුලේ. නැත්නම් මම මේක ඇදලා පෙන්නන්නම්. එච්චර ලොකු දෙයක් නෙමෙයි. අපි තුමු වීදුරුවක් තියෙනවා. වීදුරුවේ පතුලේ තින්ත ලපයක් තියෙනවා. වීදුරුව පතුලේ තින්ත ලපයක්. අපි මේකට වතුර පුරවනවා. සිරස්ව ඉහළින් නිරීක්ෂණය කරනවා. හරිනේ? වීදුරුව පතුලේ තින්ත ලපයක් තියෙනවා. ලක්ෂීය වස්තුවක් වතුර පුරවලා තින්නේ. එහෙනම් ගහන මාධ්‍යයක් තුල තියෙන ලක්ෂීය වස්තුවක් දිහා විරල මාධ්‍යයක ඉඳන් අපි සිරස්ව ඉහළින් නිරීක්ෂණය කරනවා. පැහැදිලිද? මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි අපි දැන් කතා කරන්නේ. රයිට්. එතකොට මෙතන මම O කියලා ගත්තේ වස්තුව. වස්තුවෙන් නිකුත් වෙන ආලෝක කිරණ අතුරු මුහුණතේදී වර්ධනය වෙලා වාතයට ගමන් කරනවා. වස්තුවෙන් නිකුත් වෙන ආලෝක කිරණ අතුරු මුහුණතෙන් වර්ධනය වෙලා විරල මාධ්‍යයට ගමන් කරනවා. හරිද? එතකොට වර්ධනයෙන් පසු ආලෝක කිරණ ඇත්තටම මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මේ ආලෝක කිරණ දික් කරොත් මුණ ගැහෙන තැනක් තියෙනවා. අපි දන්නවා වර්ධනයෙන් පසු ආලෝක කිරණ හමු වන තැන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. වර්ධනයට පෙර ආලෝක කිරණ හමු වන තැන වස්තුව. මෙතන වර්ධනයට පෙර ආලෝක කිරණ සැබෑ ලෙස මුණ ගැහෙනවා. ඒ නිසා වස්තුව තාත්විකයි. වස්තුව තාත්විකයි. වර්ධනයෙන් පසු ආලෝක කිරණ හමු වන තැන තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. හැබැයි වර්ධනයෙන් පසු ආලෝක කිරණ සැබෑ ලෙස හමු වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රතිබිම්බය
අතාත්විකයි. ප්‍රතිබිම්බය අතාත්විකයි. පැහැදිලිද? මම ඒක පොඩියට ලිව්වේ. මෙතන වස්තුව තාත්විකයි. හැබැයි ප්‍රතිබිම්බය අතාත්විකයි. වස්තුව තියෙන ගහන මාධ්‍යයක් තුල අපි සිරස්ව ඉහළින් නිරීක්ෂණය කරන විරල මාධ්‍යයක සිට. එතකොට QO කියන්නේ අතුරු මුහුණතේ සිට වස්තුවට දුර. අතුරු මුහුණතේ සිට වස්තුවට දුර අපි ගන්නේ වස්තු දුර QO. ඊළඟට QI අතුරු මුහුණතේ සිට ප්‍රතිබිම්බයට දුර. අතුරු මුහුණතේ සිට ප්‍රතිබිම්බයට දුර අපි ගන්නව කවුරු කියලාද? ප්‍රතිබිම්බ දුර. පැහැදිලිද? අතුරු මුහුණතේ සිට වස්තුවට දුර, අතුරු මුහුණතේ සිට ප්‍රතිබිම්බයට දුර. වස්තු දුර, ප්‍රතිබිම්බ දුර. ඔන්න ඔය ටිකත් එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා තමයි මේ මාතෘකාවේදී බලන්නේ. පැහැදිලිද? වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද කියලා තමයි අපි මේ මාතෘකාවේදී බලන්නේ. ඉස්සෙල්ලම සටහන අඳින්න. ටිකක් ලොකුවට අඳ ගන්න සටහන. ඇඳලා මේ ටික ලියන්න. පද ටික හඳුන්වන්න. හරිද? සටහන ඇඳලා පද හඳුන්වන්න. හරි. දැන් අපි යන් ගණනය කිරීම වලට. හොඳට බලන්න. මේ වස්තුවෙන් නිකුත් වන ආලෝක කිරණ දෙකෙන් එක කිරණයක් මම ගත්තේ අතුරු මුහුණතට ලම්බකව. හරිනේ? මම ගත්තේ මෙතනදී අතුරු මුහුණතට ලම්බකව. එතකොට අතුරු මුහුණතට ලම්බකව ගමන් කරන කිරණය මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. අපගමනය වෙන්නේ නැහැ. එයා ලම්බකවම ගමන් කරනවා. හරිද? තව කිරණයක් ගත්තා. ඒක පතනය වෙන්නේ අතුරු මුහුණත මත ආනතව. තව කිරණයක් ගත්තා අතුරු මුහුණත මත ආනතයි. මෙන්න මේ කිරණය අතුරු මුහුණතට පතනය වෙන්නේ ආනතව. මේ අභිලම්බයත් සමග සාධන කෝණය මම ගන්නම් I කියලා. අතුරු මුහුණත මත පතනය වෙන්නේ ආනතව, අභිලම්බය සමග සාධන කෝණය I. පතන කෝණය. හරිද? පතන කෝණය. ඊළඟට මේක ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට තමයි වර්තනය වෙන්නේ. වර්තනය වෙනකොට අභිලම්බයෙන් ඈතට යනවා. විරල මාධ්‍යයට යනකොට අභිලම්බයෙන් ඈතට යනවා. මෙන්න මෙතන කෝණය, මෙන්න මේ කෝණය මම ගන්නම් R. වර්තන කෝණය R. පැහැදිලිද? පතන කෝණය I, වර්තන කෝණය R. අභිලම්බයෙන් ඉවතට තමයි යන්නේ. මේක මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. ලම්බක කිරණය ඒ මාර්ගයේම ගමන් කරනවා. පැහැදිලිද? දැන් මෙන්න මෙතන P වල වර්තනයක් වෙනවා. කිරණයේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. P හි වර්තනයට අපි ස්නෙල් නියමය දාමු. බෝඩ් එක බලන්න. P හි වර්තනයට ස්නෙල් නියමය යොදමු. P හි වර්තනයට අපි ස්නෙල් නියමය දාමු. පතන n වර්තන sin I බෙදීම sin R. හරිනේ? පතන කිරණ, වර්තන කිරණ, පතන මාධ්‍ය, වර්තන මාධ්‍ය, sin I පතන කෝණය, sin R කියන්නේ වර්තන කෝණය. පැහැදිලිද? අපි දැන් P වල වර්තනයට තමයි ස්නෙල් නියමය දැම්මේ. ඊළඟට බලන්න ජ්‍යාමිතිය. මෙන්න මේ කෝණය I නම්, මෙන්න මේ කෝණය I නම්, මේ කෝණයත් I. ඒකාන්තරයි. හරිද? මේකයි නම් මේකත් I. මේ කෝණය R නම් හොඳට බලාගෙන ඉන්න. මේ කෝණය R නම් මෙන්න මේ කෝණයත් R. F හැඩය අනුරූපයි. මේක R නම් මේක R. F හැඩය. මේක I නම් මේක I. Z හැඩය. පැහැදිලිද කෝණ ගණිත විදිය? O level ජ්‍යාමිතිය. එතකොට මේ කෝණය I නම් මට ලියන්න පුළුවන් sin I. sin I. හොඳට බලන්න I කෝණයට සම්මුඛ පාදය QP. I කෝණයට සම්මුඛ පාදය QP. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. කර්ණය එන්නේ OP. කර්ණය OP. පැහැදිලිද? මම දැන් ආදේශ කරන්න හදන්නේ මම මෙතනින් ලියලා පෙන්නන්නම් ඕනනම් OPQ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් OPQ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් sin I ලියන්න පුළුවන් QP බෙදීම OP. OPQ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් ලියන්න පුළුවන් sin I QP බෙදීම OP. ඊළඟට ආයෙ හොඳට බලන්න
I P Q ඍජුකෝණී ත්‍රිකෝණයෙන් IPQ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් sin R ලියන්න පුළුවන් sin R සම්මුඛ QP කර්ණය IP හරිද OPQ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් sin I ලියන්න පුළුවන් IPQ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් sin R ලියන්න පුළුවන් අපි දැන් මේ දෙක ආදේශ කරමු මෙතනට එන්න පතන n වර්තන සමානයි sin I QP බෙදීම OP sin R QP බෙදීම IP ඔතන සුළු කරනකොට ඔයාලට පේනවද QP කැපිලා යනවා මේ පද දෙක උඩයට මාරු වෙනවා එතකොට එන්නේ පතන n වර්තන සමානයි IP බෙදීම OP IP බෙදීම OP කියලා. හරිනේ? ඊළඟට මේකේ අදහස ඔයා දන්නවනේ. පතනෙන් වර්තන කියන්නේ පතන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව වර්තන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. ඔය සාපේක්ෂ වර්තනාංකය අපි ලියන්නේ අනුපාතයක් විදියට. එහෙනම් මට මේක ලියන්න පුළුවන් n වර්තන අනුපාතයක් විදියට. බෙදීම n පතන සමානයි IP බෙදීම OP කියලා. n වර්තන බෙදීම n පතන අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් සාපේක්ෂ වර්තනාංකය. එතකොට මේ පැත්ත IP බෙදීම OP කියලා. එතන නම් පැහැදිලිද? කිරණ සටහන සම්පූර්ණ කරන්න. මේ ජ්‍යාමිතිය භාවිතා කරපු විදිය ලියා ගන්න. හරිනේ? මේ ටික සම්පූර්ණ කරලා ජ්‍යාමිතියට අදාළව sin අනුපාත ලියලා ස්නෙල් නියමයේ දාලා මේ ටික සම්පූර්ණ කරලා මෙතනට නම් එන්න. පිළිවෙලට මෙතනට නම් ලියා ගන්නකො. දැන් පහලින් ලියන මෙහෙම මෙහිදී වස්තුව නිරීක්ෂණය කරන්නේ සිරස්ව ඉහළිනි. නිරීක්ෂකයාගේ ඇසට ඇතුල් වන්නේ වර්තනයෙන් පසු ආලෝක කිරණයි. නිරීක්ෂකයාගේ අක්ෂිකාචයෙන් ඇතුල්වීම සඳහා නිර්ගත කදම්බය ඉතා පටු කදම්බයක් විය යුතුය. නිරීක්ෂකයාට දිස්වන්නේ ප්‍රතිබිම්බයයි. නිර්ගත කදම්බය ඉතා පටු බැවින් P හා Q ලක්ෂ ඉතාමත් ආසන්නව පවතී. හරිද? හොඳට අහගන්න කියන්නේ. දැන් මේ නිරීක්ෂකයාගේ ඇහැට ඇතුල් වෙන්නේ සිරස්ව ඉහළින් බලනකොට නිර්ගත කදම්බයනේ. සිරස්ව ඉහළින් බලනකොට මේ නිර්ගත කදම්බය තමයි නිරීක්ෂකයාගේ ඇහැට ඇතුල් වෙන්නේ. එතකොට නිරීක්ෂකයාගේ අක්ෂිකාචයෙන් කදම්බය ඇතුල් වෙන්න ඕන. අක්ෂිකාචයේ විස්කම්භය ඉතා කුඩයි. හරිද? එතකොට අක්ෂිකාචයේ විස්කම්භය ඉතා කුඩයි නම් අක්ෂිකාචයෙන් ඇතුල් වෙන්න මේ නිර්ගත කදම්බය ඉතාමත් පටු වෙන්න ඕන. නිර්ගත කදම්බය පටු වෙන තරමට P හා Q ලක්ෂ මොකද වෙන්නේ? ආසන්න වෙනවා. හරිද? නිර්ගත කදම්බය ඉතා පටු වෙන්න ඕන. එතකොට තමයි නිරීක්ෂකයාගේ අක්ෂිකාචයෙන් නිර්ගත කදම්බය ඇතුල් වෙන්නේ. නිර්ගත කදම්බය නිසා නිරීක්ෂකයාට පේන්නේ කවුද? ප්‍රතිබිම්බය. මේ වගේ අවස්ථාවක නිරීක්ෂකයාට වස්තුව පේන්නේ නැහැ. මොකද නිරීක්ෂකයාගේ අක්ෂිකාචයෙන් ඇතුල් වෙන්නේ වර්තනයෙන් පසු කිරණ. නිරීක්ෂකයාට පේන්නේ ප්‍රතිබිම්බය විතරයි. හරිනේ? නිරීක්ෂකයාට පේන්නේ ප්‍රතිබිම්බය විතරයි. එතකොට මේ නිර්ගත කදම්බය අක්ෂිකාචයෙන් ඇතුල් වෙන්න නම් පටු කදම්බයක් වෙන්න ඕන. කදම්බය පටුයි නම් PQ ලක්ෂ ඉතාමත් ආසන්න වෙන්න ඕන. දැන් හොඳට තේරුම් ගන්න PQ ලක්ෂ දෙක ඉතාමත් ආසන්නයි නම් හරිද? මේ ලක්ෂ දෙක ඉතාමත් ආසන්නයි නම් OP වෙනුවට OQ ආදේශ කරාට කමක් නැහැ. OP වෙනුවට OQ ආදේශ කරාට කමක් නැහැ. ඉතාමත් ආසන්නයි නම්. IP වෙනුවට IQ ආදේශ කරාට කමක් නැහැ. හරිද? බෝඩ් එක බලන්න. P හා Q ලක්ෂ ඉතා ආසන්න විට
ඉතාසන්න විට අපට පුළුවන් OP වෙනුවට ආදේශ කරන්න OQ. ඒ වගේම IP වෙනුවට ආදේශ කරන්න IQ. එහෙනම් අපි දැන් ඒ ටික ආදේශ කරලා බලමු. ඒ ටික ආදේශ කරනකොට තේරුම් ගන්න OQ කියන්නේ කවුද? OQ කියන්නේ වස්තු දුර. IQ කියන්නේ කවුද? IQ කියන්නේ ප්‍රතිබිම්බ දුර. පැහැදිලිද කියන්නේ? වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර තමයි දැන් OP IP වෙනුවට ආදේශ වෙන්නේ. මම ඒක මෙතනම ලියන්නම්. එතකොට අපි ආදේශ කරොත් බෝඩ් එක බලන්න IP වෙනුවට එන්නේ IQ. OP වෙනුවට එන්නේ OQ. පැහැදිලිද? දැන් අපිට මේක උඩට ගත්තොත් n වර්තන n පතන IQ OQ. IQ කියන්නේ ප්‍රතිබිම්බ දුර, අතුරු මුහුණතේ සිට ප්‍රතිබිම්බයට දුර. OQ කියන්නේ වස්තු දුර, අතුරු මුහුණතේ සිට වස්තුවට දුර. හරිද? දැන් හොඳට තේරුම් ගන්න ඇත්තම කියනවා නම් අතුරු මුහුණතේ සිට වස්තුවට දුර නේද? සත්‍ය වශයෙන් වස්තුවට තියෙන දුර. ආන්න ඒකට අපි කියන්නේ සත්‍ය ගැඹුර. IQ කියන්නේ අතුරු මුහුණතේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුර. ඒ කියන්නේ අපට පේන දුර. අපි ඒකට කියන්නේ දෘශ්‍ය ගැඹුර. හරිද? අපි OQ සත්‍ය ගැඹුර කියලා ගන්නවා. ඇත්තටම තියෙන දුර. සත්‍ය ගැඹුර. IQ අපට පේන දුර. දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර. එහෙනම් OQ කියන්නේ වස්තුවට දුර සත්‍ය ගැඹුර. IQ කියන්නේ ප්‍රතිබිම්බයට දුර දෘශ්‍ය ගැඹුර. අපට පේන ගැඹුර. n වර්තන බෙදීම n පතන සමානයි IQ දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර. OQ සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර. හරිද? සත්‍ය ගැඹුර. දැන් අපි කරන්නේ මේකේ පරස්පරය ගන්නවා. හරිද? මේකේ පරස්පරය ගත්තොත් අපිට එන්නේ n පතන n වර්තන සත්‍ය ගැඹුර උඩට දෘශ්‍ය ගැඹුර යටට. පැහැදිලිද? පරස්පරය ගත්තොත් n පතන බෙදීම n වර්තන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. දැන් මෙතන තියෙන්නේ සාපේක්ෂ වර්තනාංකයනේ. අනුපාතයක් විදියට. මේ අනුපාතයක් විදියට තියෙන සාපේක්ෂ වර්තනාංකය මට පුළුවන් රේඛීය ප්‍රකාශනයක් විදියට ලියන්න. මෙතන අදහස තමයි වර්තන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව පතන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. හරිනේ? අපි මේක ප්‍රකාශනයක් විදියට ලිව්වොත් මෙන්න මෙහෙම එන්නේ. වර්තන පල්ලෙහානේ තියෙන්නේ. වර්තන පල්ලෙහා වර්තන ඉස්සරහට එනවා. එතකොට එන්නේ වර්තන n පතන. මේක අපි ලිව්වා රේඛීය ප්‍රකාශනයක් විදියට. වර්තන n පතන සමානයි ඉරෙන් උඩ තියෙන්නේ කවුද? සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර. ඉරෙන් යට තියෙන්නේ දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර. පැහැදිලිද? රයිට්. මෙන්න මේක තමයි අපි භාවිතා කරන සමීකරණය. මේක තමයි අපි භාවිතා කරන සමීකරණය. වර්තන n පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එතකොට සත්‍ය ගැඹුර කියන්නේ අතුරු මුහුණතේ සිට ඇත්තටම වස්තුවට දුර. දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ අතුරු මුහුණතේ සිට ප්‍රතිබිම්බයට දුර. ඒ දුරවල් අතර අනුපාතය සමාන වෙනවා වර්තන n පතන. වර්තන n පතන කියන්නේ වර්තන කිරණ පවතින මාධ්‍යයට සාපේක්ෂව පතන කිරණ පවතින මාධ්‍යයේ වර්තනාංකය. පැහැදිලිද ගණනය කිරීම? මේ ටිකත් ලියලා ගණනය කිරීම අවසන් කරන්න මේ සමීකරණය කොටු කරගන්න. ලියන ඊළඟ මාතෘකාව තල පෘෂ්ඨයකින් වර්තනය වීමේදී සිදුවන දෘශ්‍ය විස්ථාපනය.
තල පෘෂ්ඨයකින් වර්තනය වීමේදී සිදුවන දෘශ්‍ය විස්ථාපනය. ඒ මාතෘකාව යටතේ ලියන්න. ඝනකම සිම්පල් t වන තල පෘෂ්ඨයක් සලකමු. එහි එක් පෘෂ්ඨයක පවතින ලක්ෂීය වස්තුවක් වරහන් ඇතුලේ ලියන්න තීන්ත ලපයක් වරහන් මාන්න දෙස ප්‍රතිවිරුද්ධ පෘෂ්ඨයෙන් වස්තුවට ලම්බකව එක එල්ලේ නිරීක්ෂණය කරමු. එවිට එම ලක්ෂීය වස්තුව වරහන් ඇතුලේ තීන්ත ලපය වරහන් වහන්න යම් ප්‍රමාණයක් ඉහළට එසවී ඇත්තාක් මෙන් දිස්වේ. එසේ ඉහළට එසවී පෙනෙන ප්‍රමාණය දෘශ්‍ය විස්ථාපනය නම් වේ. රයිට්. හොඳට අහගන්න. මේක බොහොම ප්‍රායෝගික දෙයක්. අපි ටිකක් ඝනකම වීදුරු තහඩුවක් ගත්තොත් ඝනකම වීදුරු තහඩුවේ එක පැත්තක එක පෘෂ්ඨයක තීන්ත ලපයක් වගේ තියලා අනිත් පැත්තෙන් ප්‍රතිවිරුද්ධ පෘෂ්ඨයෙන් එක එල්ලේ ලම්බකව බැලුවොත් අපට තීන්ත ලපේ ටිකක් උඩට ඉස්සිලා වගේ පේනවා. වීදුරු ඇතුලෙන් බැලුවාම එහෙමයි. දැන් සරලව හිතන්න අපි වතුර භාජනයක් ඇතුළට කාසියක් දාලා බැලුවොත් කාසිය නිකන් උඩට ඉස්සිලා වගේ පේන්නේ නැද්ද? එතකොට වතුර තමයි තල පෘෂ්ඨයේ විදිහට හැසිරෙන්නේ. පැහැදිලිද? අපි බේසමකට වතුර පුරවලා පතුලට කාසියක් දාලා බලන්න. කාසිය උඩට ඉස්සිලා වගේ පේනවනේ. මං කියන දේ පැහැදිලිද? එතකොට උඩට ඉස්සිලා වගේ පේනවනේ. ඒක සංසිද්ධියක්. අපි ඒකට කියන්නේ දෘශ්‍ය විස්ථාපනය. පැහැදිලි? තල පෘෂ්ඨ වර්තනයේදී අපට වස්තුව කිසියම් විස්ථාපනයකට ලක් වෙලා තමයි පේන්නේ. පොඩ්ඩක් උඩට ඉස්සිලා වගේ තමයි පේන්නේ. අපි අන්න ඒකට කියනවා දෘශ්‍ය විස්ථාපනය කියලා. දැන් හිතන්න මේක තමයි වීදුරු කුට්ටිය කියලා. ඝනකම t. ඝනකම t සිම්පල් t වීදුරු කුට්ටියක් තල පෘෂ්ඨයක්. ඒකේ එක පැත්තක එක පෘෂ්ඨයක මම තියනවා තීන්ත ලපයක්. ඕක තමයි තීන්ත ලපයේ වස්තුව. ඕක තමයි තීන්ත ලපය. මෙතන තමයි වස්තුව තියෙන්නේ. එක පැත්තක මම තීන්ත ලපයක් තිබ්බා. ප්‍රතිවිරුද්ධ පෘෂ්ඨයෙන් සිරස්ව ඉහළින් ලම්බකව බැලුවා. එහෙම බලනකොට මට තීන්ත ලපේ පේන්නේ නැහැ. මොකද තීන්ත ලපයෙන් නිකුත් වන ආලෝක කිරණ වීදුරුව තුලින් වර්තනය වෙලා තමයි වාතයට එන්නේ. වාතයට එන කිරණ කදම්බේ තමයි ඇසට ඇතුල් වෙන්නේ. එහෙනම් මට පේන්නේ වර්තනයෙන් පසු ප්‍රතිබිම්බය. I තමයි පේන්නේ. එතකොට මට පේන ප්‍රතිබිම්බය ටිකක් උඩට ඉස්සිලා වගේ තමයි පේන්නේ. ඇත්තටම තීන්ත ලපේ තියෙන්නේ මෙන්න මෙච්චර ගැඹුරින්. හරිද? වීදුරුවේ පෘෂ්ඨයේ සිට T ගැඹුරින් තමයි ඇත්තටම තීන්ත ලපේ තියෙන්නේ. නමුත් මට පේන ප්‍රතිබිම්බය එච්චර ගැඹුරින් නෙමෙයි තියෙන්නේ. මට පේන ප්‍රතිබිම්බය ටිකක් උඩට ඉස්සිලා වගේ. අන්නේ උඩට ඉස්සිලා පේන ප්‍රමාණය මෙන්න මෙතනින් මම ලකුණු කරලා පෙන්නන්නම්. උඩට ඉස්සිලා පේන ප්‍රමාණය මෙන්න මේ ටික තමයි මට උඩට ඉස්සිලා පේන්නේ. මම ගත්තොත් මේ උඩට ඉස්සිලා පේන ප්‍රමාණය සිම්පල් d කියලා. සිම්පල් d වලට අපි කියන්නේ දෘශ්‍ය විස්ථාපනය. දෘශ්‍ය විස්ථාපනය. පැහැදිලිද කියන්නේ? කිසියම් ප්‍රමාණයක් ඉහළට ඉස්සිලා වගේ තමයි පේන්නේ. අන්නේ ඉහළට ඉස්සිලා පේන ප්‍රමාණයට අපි කියනවා දෘශ්‍ය විස්ථාපනය කියලා. පැහැදිලිද? ඒතර මේ රූපේ හැටියට මේ වීදුරු කුට්ටියේ ඉහළ පෘෂ්ඨයේ ඉඳන් t ගැඹුරින් තමයි වස්තුව තියෙන්නේ. සත්‍ය ගැඹුර t. හරිද? එතකොට ප්‍රතිබිම්බයේ තියෙන ටිකක් උඩට ඉස්සිලා අතුරු මූණතේ ඉඳන් ප්‍රතිබිම්බයට දුර අපි ගන්නේ දෘශ්‍ය ගැඹුර කියලා. එහෙම වුණොත් d දෘශ්‍ය විස්ථාපනය සමානයි නේද? සත්‍ය ගැඹුර ඍණ දෘශ්‍ය ගැඹුර. පැහැදිලිද? සත්‍ය ගැඹුරින් දෘශ්‍ය ගැඹුර අඩු කරා නම් අපට හොයාගන්න පුළුවන් නේද දෘශ්‍ය විස්ථාපනය. දෘශ්‍ය විස්ථාපනය සමාන වෙන්නේ සත්‍ය ගැඹුර ඍණ දෘශ්‍ය ගැඹුරට. පැහැදිලිද ඒක? දැන්
මේ රූප සටහන අඳින්න. හරිද? ඇඳලා අපි මේ ටික ලියමු. තව ඕනනම් අපිට එක පේලියක් ඉස්සරහට යන්න පුළුවන්. d සමානයි අපි දැනටම සත්‍ය ගැඹුර දන්නවා. සත්‍ය ගැඹුර තියෙන ඉහළ පෘෂ්ඨයේ සිට පහළ පෘෂ්ඨයට t. සත්‍ය ගැඹුර t ඝනකමට සමානයි. එහෙනම් සත්‍ය ගැඹුර t දෘශ්‍ය ගැඹුර තමයි අපි දන්නේ නැත්තේ. දෘශ්‍ය ගැඹුර. පැහැදිලිද? right. අපිට පුළුවන් මේ කිරණ සටහන ඇඳලා මේ ටික ලියන්න. හරිනේ? මේ ටික ලියන්න. මෙතන රකම් පැහැදිලිද? ඊළඟට අපි යන් කලින් මාතෘකාවට. වර්තනයේදී සත්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර අතර සම්බන්ධතාව අපි කලින් කරේ වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර අතර සම්බන්ධතාව. එතෙන්දී අපිට ආවේ මෙන්න මෙහෙම. වර්තන n පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. පැහැදිලිද? සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. ඇත්තරම අපි මේ වෙනකොට දන්නවා සත්‍ය ගැඹුර කීයද කියලා. මේ ඇඳපු සටහනේ හැටියට සත්‍ය ගැඹුර t. අපි දන්නේ නැත්තේ දෘශ්‍ය ගැඹුර. මන් දන්නේ නැහැ දෘශ්‍ය ගැඹුර. මං ඒක ගන්නම් මේ පැත්තට. හරහට ගුණ කරමු දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර සමාන වෙන්න ඕන සත්‍ය ගැඹුර බෙදීම වර්තන n පතන. දෘශ්‍ය ගැඹුර සමාන වෙන්න ඕන සත්‍ය ගැඹුර බෙදීම වර්තනයෙන් පතන. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් දෘශ්‍ය ගැඹුර සමානයි සත්‍ය ගැඹුර t බෙදීම වර්තන n පතන. පැහැදිලිද? දෘශ්‍ය ගැඹුර සමානයි t බෙදීම වර්තනයෙන් පතන. අපි මෙන්න මේ අගය ආදේශ කරමු මෙතනට. හරිද? right. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් d දෘශ්‍ය විස්ථාපනය සමානයි t සත්‍ය ගැඹුර ඍණ දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර කියන්නේ t බෙදීම වර්තන n පතන. වර්තනයෙන් පතන. පැහැදිලිද? දැන් මේ පද දෙකේම t පොදුයි. එහෙනම් අපි t එළියට ගමු. t එළියට ගත්තොත් 1 ඍණ 1 යට වර්තන n පතන. 1 ඍණ 1 යට වර්තනයෙන් පතන කියලා. හරිද? එතකොට ඔය වර්තනයෙන් පතන කියන පදයට පොඩි සංකේතයක් භාවිතා කරොත් වර්තනයෙන් පතන අපි හිතමු සිම්පල් n කියලා. වර්තන n පතන මම මේක ගත්තොත් සිම්පල් n කියලා. හරිද? වර්තනයෙන් පතන මම සිම්පල් n කියලා ගත්තොත් අපිට මේක තව දුරටත් සරල ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. මම මෙතනින් ලියන්නම් d සමානයි t වාරයක් 1 ඍණ 1 යට n වර්තනයෙන් පතන n කියලා ගත්තේ. එතකොට ඉන්නේ d සමානයි t වාරයක් 1 ඍණ 1 යට n. මෙන්න මේක තමයි අපි දෘශ්‍ය විස්ථාපනයේ සෙවීමට භාවිතා කරන සමීකරණය. මෙතන d තමයි දෘශ්‍ය විස්ථාපනය, t කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය කොටසේ ඝනකම, n කියන්නේ වර්තනයෙන් පතන. හරිද? n කියන්නේ වර්තනයෙන් පතන. හැබැයි අපි මීට වඩා ටිකක් වෙනස් අර්ථ දැක්වීමක් තමයි n ට පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලා සමීකරණ දක්වා ලියන්න. මේ ටික පහළට ලියන්න. ලියලා සමීකරණ ගන්න ලියලා මේ ටික කොටු කරගන්න. හරිද? සමීකරණ දක්වා ලියලා ඉවර කරන්න. දැන් අපි යටින් පද හඳුන්වමු. මං හඳුන්වන පද තමයි d, t සහ n. හරිනේ? d, t සහ n. ලියන්න d දෘශ්‍ය විස්ථාපනය. d දෘශ්‍ය විස්ථාපනය. t දෘශ්‍ය විස්ථාපනයේ සිදු කරන මාධ්‍ය කොටසේ ඝනකම. හරිනේ? දෘශ්‍ය විස්ථාපනයේ සිදු කරන මාධ්‍ය කොටසේ ඝනකම. ඊළඟට n තමයි වැදගත් වෙන්නේ. n කියන්නේ ඇත්තටම වර්තනයෙන් පතන තමයි. වර්තනයෙන් පතන මෙතන වර්තන කිරණ තියෙන්නේ මේ පැත්තේනේ. වර්තන කිරණ වලින් අපට ප්‍රතිබිම්බය පේන්නේ. එතකොට ප්‍රතිබිම්බය පෙනීම සඳහා අපි ඇහැ තියන්නේ වර්තන කිරණ පවතින මාධ්‍යය. දැන් මෙතන වර්තන කිරණ පවතින මාධ්‍ය තුල තමයි ඇස. පතන කිරණ තියෙන්නේ වීදුරු කුට්ටිය ඇතුලේ. ඒ කියන්නේ දෘශ්‍ය විස්ථාපනයේ සිදු කරන මාධ්‍ය තුල. හරිනේ?
වර්තන කිරණ පවතින පැත්තේ තමයි ඇස තබන්නේ. පතන කිරණ පවතින්නේ පාරදෘශ්‍ය මාධ්‍ය කුට්ටිය තුල. එයා තමයි දෘශ්‍ය විස්ථාපනය සිදු කරන්නේ. ඒ නිසා අපි n ලියන්නේ මෙන්න මේ විදිහට. හරියට ලියාගන්න. n ඇස තැබූ මාධ්‍යයට සාපේක්ෂව දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍යයේ වර්තනාංකය. n ලියන්න හරියට ඇස තැබූ මාධ්‍යයට සාපේක්ෂව දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍යයේ වර්තනාංකය. ඇස තැබූ මාධ්‍ය වර්තන, දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය පතන. හරිනේ? ඇස තැබූ මාධ්‍ය වර්තන, දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍ය පතන. එහෙනම් ඇස තැබූ මාධ්‍යයට සාපේක්ෂව දෘශ්‍ය විස්ථාපනය සිදු කරන මාධ්‍යයේ වර්තනාංකය තමයි අපි n කියලා ගන්න. පැහැදිලිද? ඔන්න ඒ මාතෘකාව. ඒ කතා කරේ දෘශ්‍ය විස්ථාපනය ගැන. දැන් දෘශ්‍ය විස්ථාපනය කියන මාතෘකාව ඔයාලට පැහැදිලි නම් අපි එමු මෙන්න මේ අවස්ථාවට. දැන් ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට දෘශ්‍ය විස්ථාපනය හොයන්න පුළුවන් ලක්ෂීය වස්තුව. එහෙම නැත්නම් තීන්තලපය හරියටම වීදුරු කුට්ටියේ පතුලේ තිබුණොත් විතරද? හරිද? තීන්තලපය අපි ගනිපු ලක්ෂීය වස්තුව එක පෘෂ්ඨයක ගෑවෙමින් තිබුණොත්, තීන්තලපයේ වීදුරුවේ එක පෘෂ්ඨයක ස්පර්ශ වෙමින් තිබුණොත් විතරද ඒ විදිහට හොයන්න පුළුවන්. අපි වීදුරු කුට්ටියේ ස්පර්ශ වෙන්නේ නැතුව වීදුරු කුට්ටියට වඩා ටිකක් පහළින් එක පෘෂ්ඨයකට වඩා x දුරක් ඈතින් ලක්ෂීය වස්තුවක් තිබ්බොත්, හිතන්න වර්ණවත් බෝලයක් වගේ, දීප්තිමත් බෝලයක් වගේ එකක් තිබ්බොත් ලක්ෂීය වස්තුවක් කුඩා ගෝලයක්. හැබැයි වීදුරුවේ තල පෘෂ්ඨයට වඩා x දුරක් පහළින් තියෙන්නේ. වීදුරුවේ ස්පර්ශ වෙමින් පවතින්නේ නැහැ. මේ වගේ අවස්ථාවක ඒත් අපි උඩින් බැලුවොත් කිසියම් ප්‍රමාණයක් උඩට ඉස්සිලා පේන්නේ. දැන් දෘශ්‍ය විස්ථාපනය හොයන්නේ කොහොමද? රයිට්. හොඳට අහගන්න. දැන් අපි සලකන දීප්තිමත් වස්තුව, ලක්ෂීය වස්තුව තියෙන්නේ වීදුරු කුට්ටියට වඩා x දුරක් පහළින්. එතකොට වස්තුවෙන් නිකුත් වන ආලෝක කිරණ දෙකක් මම ගත්තේ. ලම්බක කිරණය කොහොමත් ලම්බකවම ගමන් කරනවා. මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. මෙතන ආනත කිරණය වීදුරුව ඇතුළට වර්තනය වෙලා ආයි වීදුරුවෙන් වාතයට වර්තනය වෙනවා. වර්තන දෙකක් සිද්ධ වෙනවා. මෙතනදී වර්තනයක් වෙනවා O' කියලා මම ගත්තා. නැවත P වල වර්තනයක් වෙනවා. වර්තන දෙකක් සිද්ධ වෙනවා. හරිද? එතකොට අපි මෙන්න මෙහෙම දෙයක් දන්නවා. කලින් අද පාඩම පටන් ගන්නකොටම කිව්වා ඒ වගේ තල පෘෂ්ඨයක දෙපැත්තේ තියෙන මාධ්‍ය සමාන නම්, දෙපැත්තේ තියෙන මාධ්‍ය නියතව පවතිනවා නම් පතන කිරණයයි නිර්ගත කිරණයයි එකිනෙකට සමාන්තර වෙනවා. පතන කෝණය නිර්ගත කෝණයට සමාන වෙනවා කියලා. එහෙනම් මේ ආනත කිරණය හොඳට බලන්න. මෙන්න මෙතන තමයි පතන කෝණය. මං I කියලා ගත්තොත් මේ පැත්තේ තමයි නිර්ගත කෝණය. මං ඒක E කියලා ගත්තොත් මේ පතන කෝණයයි නිර්ගත කෝණයයි සමාන වෙන්න ඕන. තල පෘෂ්ඨයේ දෙපැත්තේ තියෙන්නේ සමාන මාධ්‍යයක් නම් වස්තුව තියෙන මාධ්‍යයි ඇස තැබූ මාධ්‍යයි සමානයි නම් පතන කෝණයයි නිර්ගත කෝණයයි සමාන වෙන්න ඕන. එතකොට මෙන්න මේ පතන කිරණයයි නිර්ගත කිරණයයි සමාන්තර වෙන්න ඕන. මේ පතන කිරණයයි නිර්ගත කිරණයයි සමාන්තර වෙන්න ඕන. එහෙමනම් මේ OO' කියන රේඛාවයි OO' කියන රේඛාව පතන කිරණය, PI කියන රේඛාව PI රේඛාව තමයි නිර්ගත කිරණය එකිනෙකට සමාන්තර වෙන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ අභිලම්බය දික් කරන්න. හොඳට බලාගෙන ඉන්න. අභිලම්බය දික් කරමු. මෙන්න මේ අභිලම්බය දික් කරමු. මම මේක උඩටම දික් කරන්නම්. ඉහළ පෘෂ්ඨය දක්වාම. අභිලම්බය දික් කරොත් මෙතෙන්දිත් ලම්බක වෙන්න ඕන. හරිද? අභිලම්බය දික් කරාම මෙතෙන්දිත් ලම්බක වෙන්න ඕන. දැන් හිතන්න මම වීදුරුවේ තල පෘෂ්ඨයේ පතුලේ ස්පර්ශ වෙමින් වස්තුවක් තැබුවා නම් O' ස්පර්ශ වෙමින් වස්තුවක් තැබුවා නම් මේ O' ගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මෙතන. ඇයි? මෙන්න පතන කිරණ දෙක. මෙතනින් තමයි නිර්ගත කිරණ යන්නේ. ඔහොම නිර්ගත කිරණ ලම්බක කිරණයයි ආනත කිරණයයි. එතකොට පතුලේ ස්පර්ශ වෙමින් තැබූ O' වල ප්‍රතිබිම්බය හැදෙන්න ඕන මෙතන. මම ඒක ගන්නම් I' කියලා. I'. හොඳට බලාගන්න. O' වස්තුව වුණා නම් පතුලේ ස්පර්ශ වෙමින් තිබුණා නම් අදාළ ප්‍රතිබිම්බය I' වෙන්න ඕන. හරිද?
එතකොට මේක ලම්බකයනේ. මේකත් ලම්බකයනේ. මේකත් ලම්බක කිරණයනේ. එතකොට තල පෘෂ්ඨයට ලම්බක රේඛා තුනක් තියෙනවා. තල පෘෂ්ඨයට ලම්බක රේඛා තුනක්. මේකත් ලම්බකයි, මේකත් ලම්බකයි, මේකත් ලම්බකයි. මේ ලම්බක රේඛා තුන එකිනෙකට සමාන්තරයි. එහෙනම් මෙන්න මේ කිරණයයි ලම්බක කිරණයයි දික් කරපු ලම්බකයයි එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි OO dash රේඛාවයි PI රේඛාවයි සමාන්තර වෙන්න ඕනේ. එතකොට බලන්න OI O dash I dash සමාන්තරයි. OI O dash I dash සමාන්තරයි. OO dash II dash සමාන්තරයි. හරිද? ඔන්න මම ලියනවා OI සමාන්තරයි O dash I dash. එතකොට පතන කිරණයයි නිර්ගත කිරණයයි සමාන්තරයිනේ. ඒ නිසා OO dash සමාන්තරයි II dash. II dash. සම්මුඛ පාද යුගල එකිනෙකට සමාන්තරයි නම් සම්මුඛ පාද යුගල එකිනෙකට සමාන්තරයි නම් O I dash O dash සමාන්තරාශ්‍රයකි. පැහැදිලිද? O I dash O dash සමාන්තරාශ්‍රයක්. එතකොට මේක සමාන්තරාශ්‍රයක් නම් සම්මුඛ පාද සමාන වෙන්නත් ඕන. එම නිසා OI සමානයි O dash I dash. හරිද? OI සමානයි O dash I dash වෙන්න ඕන. දැන් හොඳට අහගන්න. තල පෘෂ්ඨයේ එක පැත්තක ස්පර්ශ වෙමින් වස්තුව තිබුණා නම් ප්‍රතිබිම්බය I dash. එතකොට ස්පර්ශ වෙමින් තියෙනකොට දෘශ්‍ය විස්ථාපනය. ස්පර්ශ වෙමින් තියෙනකොට දෘශ්‍ය විස්ථාපනය. ස්පර්ශ වෙමින් තියෙනකොට දෘශ්‍ය විස්ථාපනය D හොයන්න සමීකරණේ T වාරයක් 1 ඍණ 1 යට n. ස්පර්ශ වෙමින් තියෙනවා නම් දෘශ්‍ය විස්ථාපනයේ D හොයන්න භාවිතා කරන සමීකරණය මේක. ඒ වගේම දැන් ස්පර්ශ වෙමින් නැති වුණත් දෘශ්‍ය විස්ථාපනය වෙන්න. අතුරු මුහුණතේ ඉඳන් සත්‍ය ගැඹුර වස්තුවට දුර, අතුරු මුහුණතේ ඉඳන් ප්‍රතිබිම්බයට දුර. දැන් අපිට පේන ප්‍රතිබිම්බයනේ අපිට පේන්නේ I. එතකොට සත්‍ය ගැඹුරෙන් දෘශ්‍ය ගැඹුර අඩු කරාම එන දෘශ්‍ය විස්ථාපනය. දෘශ්‍ය විස්ථාපනය OI. OI සමාන වෙන්නේ කාටද? O dash I dash. O dash I dash කීයද? O dash I dash මේකත් D. O dash I dash. D හොයන්න මොකක්ද සමීකරණය මේක. එතකොට ස්පර්ශ වෙමින් තියෙනවා නම් මෙන්න සමීකරණය. හැබැයි ස්පර්ශ වෙමින් තියෙන දෘශ්‍ය විස්ථාපනයයි ස්පර්ශ නොවෙමින් පහලින් තියෙනකොට කිසියම් දුරක් x දුරක් සාධාරණ ඕනම දුරක් x දුරක් පහලින් තියෙනකොට දෘශ්‍ය විස්ථාපනයයි සමාන වෙනවා. ජ්‍යාමිතිය අනුව අවස්ථා දෙකේම දෘශ්‍ය විස්ථාපන එකිනෙකට සමාන වෙනවා. පැහැදිලිද කියන්නේ? මේ කිරණ සටහන හොඳට පැහැදිලිව ඇඳගන්න. ටිකක් ලොකුවට අඳින්න. මේක පොඩි වගේනේ. ටිකක් ලොකුවට ඇඳනනම් පැහැදිලිව පේන්නේ. ඊට පස්සේ ජ්‍යාමිතියට අනුව මේ ටික ලියන්න පුළුවන්. මුලින්ම ලියන්න මෙහෙම වැදගත්. උඩින්ම ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා වැදගත්. ඊට පස්සේ මෙහෙම ලියමු. වැදගත් වලට යටින් ලියමු මෙහෙම. ඉහතින් සලකා ඇත්තේ තල පෘෂ්ඨයේ එක් පෘෂ්ඨයක ස්පර්ශ වෙමින් පවතින වස්තුවක දෘශ්‍ය විස්ථාපනය සොයන ආකාරයයි. තල පෘෂ්ඨයේ එක් පෘෂ්ඨයක සිට කිසියම් දුරක් ඈතින් පවතින වස්තුවක දෘශ්‍ය විස්ථාපනය සෙවීම සඳහා
පහත ක්‍රමය අනුගමනය කරමු. ඔන්න බෝඩ් එක බලන්න. අපි කලින් මාතෘකාවේ කිව්වේ තල පෘෂ්ඨයේ එක පැත්තක ස්පර්ශ වෙමින් තියෙන වස්තුවක දෘශ්‍ය විස්ථාපනය. ස්පර්ශ වෙමින් O dash ස්පර්ශ වෙමින් තියෙන වස්තුවක දෘශ්‍ය විස්ථාපනය. මේ පැත්ත සම්පූර්ණයෙන් වහගන්න. ඔන්න මම මේ ටික වැහුවා. මේ ටික වැහුවාම බලන්න O dash I dash කියන්නේ කලින් මාතෘකාව. O dash I dash කලින් මාතෘකාව දෘශ්‍ය විස්ථාපනයේ D. හරිද? දැන් කියනවා ස්පර්ශ වෙමින් නෙමෙයි තියෙන්නේ තල පෘෂ්ඨයට වඩා කිසියම් දුරක් ඈතින් තියෙන්නේ කොච්චර දුරක්ද x දුරක් x දුරක් ඈතින් තියෙනකොට දෘශ්‍ය විස්ථාපනය කීයද අපි දැන් ඒක තමයි හොයන්න උත්සාහ කරන්නේ අපට පෙනුන ජ්‍යාමිතිය අනුව පතන කිරණයයි නිර්ගත කිරණයයි සමාන්තර නිසා මේ ලම්බක කිරණයයි අභිලම්බයයි සමාන්තර නිසා මෙන්න මෙතන හැදෙන්නේ සමාන්තරාශ්‍රයක් කියලා මෙන්න මේක සමාන්තරාශ්‍රයක් කියලා. සමාන්තරාශ්‍රයක් නම් සම්මුඛ පාද සමාන වෙන්නත් ඕන. හරිනේ? සම්මුඛ පාද සමාන වෙන්නත් ඕන. එහෙනම් ස්පර්ශ වෙමින් පවතින අවස්ථාවේ දෘශ්‍ය විස්ථාපනයයි ස්පර්ශ නොවෙමින් පවතින අවස්ථාවේ ඈතින් පවතින අවස්ථාවේ දෘශ්‍ය විස්ථාපනයයි සමානයි. ජ්‍යාමිතිය අනුව. අන්න ඒක තමයි අපි මේ පැහැදිලි කරේ. දැන් ඔයාලට පුළුවන් කිරණ සටහන හොඳට පැහැදිලිව ඇඳගන්න මේ ජ්‍යාමිතිකව අපි ලියපු දේත් ලියන්න. ලියලා මේ ටික ඉවරුනාම පහලින් මම පොඩි නෝට් එකක් දෙන්නම්. ලියන්න මෙහෙම. ඉහත ගණනය මගින් පැහැදිලි වන්නේ වස්තුව තල පෘෂ්ඨයේ ස්පර්ශ වෙමින් පැවතියද තල පෘෂ්ඨයට ඈතින් පැවතියද අවස්ථා දෙකේදීම සිදුවන දෘශ්‍ය විස්ථාපනය සමාන බවයි. එබැවින් වස්තුව තල පෘෂ්ඨයට ඈතින් පවතින විටද දෘශ්‍ය විස්ථාපනය සෙවීම සඳහා ඉහත සමීකරණයම භාවිතා කළ හැක. හරිද? ඔන්න ඕක වැදගත් කතාවක්. ඒ කියන්නේ දැන් හිතන්න වීදුරුවක් තියෙනවා වීදුරුවේ පහළ තීන්තලපයක් තියෙනවා පතුලේ ඔයා ඒක දිහා බලනවා ඊළඟට වීදුරුවක් තියෙනවා ඒ වීදුරුවෙම ඒ වීදුරු තහඩුවේම පතුලේ නෙමෙයි ඊටත් ටිකක් පහළින් වෙනත් ලක්ෂීය වස්තුවක් තියෙනවා අපි හිතමු දීප්තිමත්ව අපට පේනවා කියලා කාසියක් වගේ කියලා හිතන්නකෝ අපි ඒක දිහාත් උඩින් බලනවා එතකොට ඒ කාසිය වීදුරුවේ පතුලේ ස්පර්ශ වෙමින් තිබුණත් කාසිය වීදුරුවේ පතුලට වඩා තවත් පහළින් තිබුණත් අවස්ථා දෙකේදීම සිදුවන දෘශ්‍ය විස්ථාපනය එකිනෙකට සමාන වෙනවා. හරිනේ? අවස්ථා දෙකේදීම සිදුවන දෘශ්‍ය විස්ථාපනය එකිනෙකට සමාන වෙනවා. පැහැදිලිද? ඒක තමයි අපි මෙතනින් ඔප්පු කරන්න උත්සාහ කරේ. මේක හොඳට බලන්න මේක සමහරට තේරෙන එකක් නැහැ. මේ ජ්‍යාමිතියත් එක්ක තමයි මේක යන්නේ. සමාන්තරාශ්‍රයක් භාවිතා කරලා තමයි අපි මේ අවස්ථා දෙක සමානයි කියලා කතා කරන්නේ. හරිද? ඔය ටික පැහැදිලිද? ලියන්න ඊළඟ මාතෘකාව අවදි අවස්ථාව හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අවදි අවස්ථාව හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒ අර්ථය ලියන්න. ගහන මාධ්‍යයක තබා ඇති ලක්ෂීය ආලෝක ප්‍රභවයක් සලකමු. ප්‍රභවය මගින් නිකුත් වන ආලෝක කිරණ අතුරු මුහුණත මත පතිත වී වර්තනය වන ආකාරය පහත කිරණ සටහනේ දක්වා ඇත. එම ආලෝක කිරණ විරල මාධ්‍යයට නිර්ගත වීමේදී අභිලම්බයෙන් ඉවතට හැරෙයි. එසේම අතුරු මුහුණත මත ආලෝක කිරණ පතනය වීමේදී පතනය වන ශක්තියෙන් සුළු ප්‍රමාණයක් ආංශික පරාවර්තනයට ලක්වේ. බෝඩ් එක බලන්න. මේක තමයි අතුරු මුහුණත. හරිනේ?
මේ පැත්තේ තියෙන ගහන මාධ්‍යයක්, මේ පැත්තේ තියෙන සාපේක්ෂව විරල මාධ්‍යයක්. ලක්ෂීය ආලෝක ප්‍රභවයේ තියෙන ගහන මාධ්‍ය ඇතුලේ. ඒතර ගහන මාධ්‍ය ඇතුලේ තියෙන ලක්ෂීය ආලෝක ප්‍රභවයෙන් හැම පැත්තටම ආලෝක කිරණ විහිදෙනවා. ඒක හරි. නමුත් මම ගත්තේ ඒ නිකුත් වෙන ආලෝක කිරණ වලින් මෙන්න මේ පැත්තට නිකුත් වෙන කදම්බේ විතරයි. හරිනේ? හැම පැත්තටම ආලෝක කිරණ විහිදෙනවා. දැන් මේ පැත්තටත් එනවා, මේ පැත්තටත් එනවා. නමුත් මම සැලකුවේ මෙන්න මේ පැත්තට එන ආලෝක කිරණ කදම්බේ විතරයි. හරිද? දැන් ලම්බක ආලෝක කිරණය ගත්තොත් අතුරු මුහුණත මත ලම්බක කිරණය ලම්බකව නිර්ගත වෙනවා. ආනත කිරණ ගත්තොත් අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. මොකද ගහන සිට විරලට යන්නේ. ගහන සිට විරලට අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. මම මේක මෙතන විතරයි ඇඳලා පෙන්නුවේ. මේ හැම අවස්ථාවකදීම ආලෝක කිරණ අතුරු මුහුණත මත පතනය වෙනකොට පතනය වන ශක්තියෙන් සුළු ප්‍රමාණයක් ආංශික පරාවර්තනයට ලක් වෙනවා. සුළු ප්‍රමාණයක්. අපි ඒ ආංශික පරාවර්තනය හැම එකටම ඇඳේ නැහැ. හැබැයි සුළු ප්‍රමාණයක් ආංශික පරාවර්තනයට ලක් වෙනවා. වැඩි ශක්තියක් නිර්ගත වෙනවා. හරිනේ? වැඩි ශක්තියක් නිර්ගත වෙනවා. නිර්ගත වෙනකොට අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. තව දෙයක් තියෙනවා ඔයාලට පේනවද? දැන් මේ පළවෙනි අවස්ථාව මේක කියලා හිතන්න. මේක දෙක කියලා හිතන්න. එක අවස්ථාවට වඩා දෙක අවස්ථාවේ පතන කෝණය වැඩි. මෙතන මේ අවස්ථා දෙකේ අපි සංසන්දනය කරොත් මෙතන පතන කෝණය වැඩි. පතන කෝණය වැඩි වෙනකොට ඔයාලට පේනවද? නිර්ගත කෝණයත් වැඩි වෙනවා. වර්තන කෝණයත් වැඩි වෙනවා. පතන කෝණය වැඩි වීමත් එක්ක වර්තන කෝණයත් වැඩි වෙනවා. ඒ වර්තන කෝණය වැඩි වෙනකොට කිරණය අභිලම්බයෙන් ඉවතට හැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙන්න මේ නිල් පාටෙන් ඇඳපු එක බලන්න. නිල් පාටෙන් ඇඳපු එක ටික ටික කොහොම ඉවතට හැරිලා නිර්ගත කිරණය යන්නේ අතුරු මුහුණත දිගේ. හරිනේ? මම නිල් පාටෙන් ඇඳපු එක බලන්න. ටික ටික පතන කෝණය වැඩි වෙලා හරිනේ? වර්තන කෝණයත් වැඩි වෙලා වර්තන කෝණය අංශක 90ක් වෙලා නිර්ගත කිරණය ගමන් කරන්නේ අතුරු මුහුණත දිගේ. මේක ටිකක් විශේෂ අවස්ථාවක්. පැහැදිලිද? දැන් ඔයා සටහන හොඳට ඇඳගන්න. මේ පැත්ත ගහන, මේ පැත්ත විරල, අතුරු මුහුණත, පතන කෝණය, වර්තන කෝණය පෙන්වන්න. ආංශික පරාවර්තනයත් පොඩ්ඩක් පෙන්වන්න. හැම අවස්ථාවෙම ආංශික පරාවර්තනය වෙනවා. අපි එකකට විතරක් පෙන්නමු. නිල් පාට එක. ඒක ඔයා වෙනත් පාටකින් ඇඳගන්න. විශේෂ අවස්ථාවක්. කිරණයේ වර්තනයෙන් පස්සේ අතුරු මුහුණත දිගේ තමයි ගමන් කරන්නේ. පැහැදිලිද? සටහන හරියට ඇඳගන්න. ලියන්න මෙහෙම. අතුරු මුහුණත මත ආලෝක කිරණ පතනය වීමේදී පතන කෝණය ක්‍රමයෙන් වැඩිවන විට වර්තන කෝණයද ක්‍රමයෙන් වැඩි වේ. ඉහත කිරණ සටහනින්ද ඒ බව පැහැදිලි වේ. මෙසේ පතන කෝණය වැඩිවන විට වර්තන කෝණය වැඩි වී යම් අවස්ථාවකදී වර්තිත කිරණය මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත ඔස්සේ ගමන් කළ හැක. මෙය විශේෂ අවස්ථාවකි. මෙය හඳුන්වන්නේ අවදි අවස්ථාව ලෙසයි. බඩක බාන්න පතන කෝණය වැඩි වෙනකොට වර්තන කෝණයත් වැඩි වෙනවා. යම් අවස්ථාවකදී පතන කෝණය වැඩි වෙලා වර්තන කෝණය අංශක 90ක් වෙලා වර්තිත කිරණය අතුරු මුහුණත ඔස්සේ ගමන් කරන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක්. අපි මේ අවස්ථාව හඳුන්වන්නේ අවදි අවස්ථාව කියලා. අවදි අවස්ථාව. පැහැදිලිද? මේක හඳුන්වන්නේ අවදි අවස්ථාව කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ අවදි අවස්ථාවේදී අතුරු මුහුණත මත පතන කෝණය. අවදි අවස්ථාවේදී අතුරු මුහුණත මත පතන කෝණය. අපි මේක හඳුන්වන්නේ අවදි කෝණය කියලා. C අවදි කෝණය. පැහැදිලිද? ඔන්න ඔහොමයි තියෙන්නේ. සටහන සම්පූර්ණ කරගන්න. සටහන සම්පූර්ණ කළා යටින් මෙහෙම ලියමු. වර්තනයෙන් පසු ආලෝක කිරණය අතුරු මුහුණත ඔස්සේ ගමන් කරන අවස්ථාව අවදි අවස්ථාව ලෙස හඳුන්වන අතර එම අවස්ථාවේදී අතුරු මුහුණත මත පතන කෝණය
අවදි කෝණය ලෙස හඳුන්වයි. වරහන් ඇතුලේ ලියන්න කැපිටල් C. සටහනෙත් එක ලියා ගන්න. කැපිටල් C කියලා ගන්නේ මොකද්ද? අවදි කෝණය. හරිද? රයිට්. අලුත් පේලකින් ලියන්න. අවදි අවස්ථාව සලකා ස්නෙල් නියමය යොදමු. අවදි අවස්ථාව සලකා ස්නෙල් නියමය යොදමු. දැන් අවදි අවස්ථාවට මම ස්නෙල් නියමය දාන්න හදන්නේ. බෝඩ් එක බලන්න. අවදි අවස්ථාවට අපි දාමු ස්නෙල් නියමය. පතන n වර්තන sin i බෙදීම sin r. පතන කිරණ තියෙන්නේ ගහන මාධ්‍යයක් තුල. පතන කිරණ තියෙන්නේ ගහන මාධ්‍යයක් තුල. ගහන n වර්තන කිරණ තියෙන්නේ විරල මාධ්‍යයක් තුල. එහෙනම් ගහන n විරල සමානයි පතන කෝණය c sin c. මේ අවස්ථාවේ වර්තන කෝණය මෙතන අංශක 90යි. වර්තන කෝණය අංශක 90යි. sin 90 sin 90. අපි යන් ඉස්සරහට ගහන n විරල කියන්නේ සාපේක්ෂ වර්තනාංකය අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් n විරල බෙදීම n ගහන. හරිද? සාපේක්ෂ වර්තනාංකය අපි අනුපාතයක් විදිහට ලිව්වා n විරල බෙදීම n ගහන සමානයි sin c බෙදීම sin 90 sin 91යි sin 91යි. අපි මේකේ පරස්පරය ගමු. පරස්පරය ගත්තොත් මට ලියන්න පුළුවන් මෙහෙම n ගහන බෙදීම n විරල සමානයි 1 යට sin c කියලා. හරිද? 1 යට sin c කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? දැන් මෙතන n ගහන බෙදීම n විරල කියන එක අපිට රේඛීය ප්‍රකාශනයක් විදිහට ලියන්න පුළුවන්. මෙතන අනුපාතයක් විදිහටනේ තියෙන්නේ. අපිට මේක රේඛීය ප්‍රකාශනයක් විදිහට ලියන්න පුළුවන්. ඊට කලින් මේ ටික පිළිවෙල ලියා ගන්න. මේක රේඛීය ප්‍රකාශනයක් විදිහට ලිව්වොත් n ගහන උඩ තියෙන්නේ n විරල යට තියෙන්නේ. එහෙනම් විරල n ගහන n ගහන බෙදීම n විරල කියන්නේ විරල n ගහන. විරල මාධ්‍යයට සාපේක්ෂව ගහන මාධ්‍යයේ වර්තනාංකය සමානයි 1 යට sin c කියලා. මෙන්න මේක තමයි අපි අවදි අවස්ථාවට භාවිතා කරන සමීකරණය. හරිනේ? මේක තමයි අවදි අවස්ථාවට භාවිතා කරන සමීකරණය. විරල n ගහන සමානයි 1 යට sin c. විරල මාධ්‍යයට සාපේක්ෂව ගහන මාධ්‍යයේ වර්තනාංකය සමාන වෙනවා 1 යට sin c ට. c කියන්නේ කවුද? අවදි කෝණය. පැහැදිලිද? මේ ටික ලියලා පිළිවෙලට ඉවරයක් කරන්න. ඊළඟට අපි යන් ඊළඟ මාතෘකාවට ඒ තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අපි පටන් ගත්තේ අවදි අවස්ථාව හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේ කරේ අවදි අවස්ථාව. දැන් අලුත් පෙළයකින් තරුවක් දාලා ලියන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒ යටතේ ලියන්න ඉහත අවදි අවස්ථාව නැවත සලකමු. ඉහත අවදි අවස්ථාව නැවත සලකමු. කිසියම් ආලෝක කිරණයක් අතුරු මුහුණත මත අවදි කෝණයට වඩා වැඩි පතන කෝණයකින් පතනය වුවහොත් එවිට එම කිරණයේ සම්පූර්ණ ශක්තිය නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වේ. මෙය හඳුන්වන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙසයි. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පරාවර්තන නියමවලට අනුකූලව සිදුවේ. හරිද? හොඳට අහගන්න කියන්නේ යම්කිසි ආලෝක කිරණයක් අතුරු මුහුණත මත අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පතනය වුණොත් මෙන්න මේ වගේ අවස්ථාවක්. හරිද? මෙන්න මේ වගේ අවස්ථාවක්. අතුරු මුහුණත මත පතනය වෙනවා. පතන කෝණය මන් θ කියලා ගත්තොත් ඔය θ කියන පතන කෝණය අවදි කෝණයටත් වඩා වැඩි.
ටීට අවදි කෝණයටත් වඩා වැඩි කෝණයක්. පැහැදිලිද? අතුරු මුහුණත මත පතනය වෙන්නේ අවදි කෝණයටත් වඩා වැඩි කෝණයකින්. අන්න එහෙම වුණොත් සම්පූර්ණ ශක්තිය පතනය වෙන සම්පූර්ණ ආලෝක ශක්තිය නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වෙනවා. නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වෙනවා. නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වෙනවා. නිර්ගත වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. දැන් බලන්න මේ පතන කෝණයේ වැඩිවීමත් එක්ක කිරණය ටික ටික අභිලම්බයේ නිවතරම හැරෙනවනේ. හැරිලා අවදි අවස්ථාවට එනකොට අතුරු මුහුණත දිගේනේ යන්නේ. අතුරු මුහුණත දිගේ යන අවස්ථාව පැනලා තව ටිකක් පතන කෝණයේ වැඩි වුණොත් මොකද වෙන්නේ? කිරණය ආපහු ඇතුළට හැරෙනවා. හරිද? අවදි අවස්ථාව පැන්නට පස්සේ වෙන්නේ ආලෝක කිරණය ආපහු ඒ මාධ්‍ය ඇතුළටම හැරෙනවා. එම මාධ්‍ය තුලටම නැවත හැරෙනවා. පූර්ණ වශයෙන් අභ්‍යන්තරයට පරාවර්තනය වෙනවා. පැහැදිලිද? සම්පූර්ණයෙන් අභ්‍යන්තරයට පරාවර්තනය වෙනවා. අපි ඒකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පරාවර්තන නියම වලට අනුකූලයි. ඒ කියන්නේ පතන කිරණයයි පරාවර්තිත කිරණයයි අභිලම්බයයි එකම තලයේ තියෙන්න ඕන. පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමාන වෙන්න ඕන. පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමාන වෙන්නත් ඕන. පැහැදිලිද? ඒතර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙන්නේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වුණොත් විතරයි. පැහැදිලිද? එතකොට සම්පූර්ණ ශක්තිය නැවත ආපසු හැරීමක් සිද්ධ වෙනවා. හරිනේ? ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ ආලෝක කිරණ ගහන මාධ්‍යයේ නම් විරල මාධ්‍යයට යන්න උත්සාහ කරොත් විතරයි. අභිලම්බයේ නිවතට හැරිලා මේ විදිහට ආපහු ඇතුළට හැරෙන්නේ ගහන සිට විරලට යන්න උත්සාහ කරොත් විතරයි. පැහැදිලිද? ඒ නිසා මෙන්න මේක තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ. පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වුණොත් නැවත එම මාධ්‍ය තුලටම පරාවර්තනය වීම. හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී මේක පතන කිරණය මේක පරාවර්තන කිරණය එතකොට දර්පණයේ විදියට හැසිරෙන්නේ කවුද? අතුරු මුහුණත. මේක පතන කිරණය මේක පරාවර්තන කිරණය පරාවර්තනයට අදාළව දර්පණයේ විදියට හැසිරෙන්නේ කවුද? අතුරු මුහුණත. මෙන්න මෙතන අතුරු මුහුණත හැසිරෙනවා කවුරු විදියටද? දර්පණයක් විදියට. හරිනේ? දර්පණයක් විදියට. ඔයා කලින් කිරණ සටහනේම මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට අදාළ කිරණයක් ඇඳලා සටහන සම්පූර්ණ කරගන්න. කලින් එකේම අඳින්න අලුත් රූපයක් අඳින්න ඕනේ නැහැ. හරිනේ? කලින් සටහනේම මේකත් ඇඳලා සම්පූර්ණ කරන්න. යටින් ලියන්න මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිදුවීම සඳහා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිදුවීම සඳහා අංක 1 ආලෝක කිරණ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමට උත්සාහ කළ යුතුය. අංක 2 අතුරු මුහුණත මත පතන කෝණය අවදි කෝණයට වඩා විශාල විය යුතුය. හරිද? ඔන්න ඔය කරුණු දෙකම තෘප්ත වෙන්න ඕන. අනිවාර්යෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න නම් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම අතුරු මුහුණත මත පතන කෝණය අවදි කෝණයට වඩා විශාල වෙන්න ඕන. එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙනකොට දර්පණයේ විදිහට හැසිරෙන්නේ කවුද? අතුරු මුහුණත. ඒක මම නෝට් එකේ දුන්නේ ඔළුවේ තියාගන්න. අතුරු මුහුණත හැසිරෙනවා දර්පණයක් විදිහට. පැහැදිලිද? රයිට්. එතකොට අපි කතා කරා අවදි අවස්ථාවයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන. හරිනේ ටික? එතකොට අපි අද කතා කරේ තල පෘෂ්ඨ වර්තනයට අදාළව සිද්ධාන්ත ටික. හරිද? ඔන්න තල පෘෂ්ඨ වර්තනයේ තියරි ඔක්කොම කරා. ප්‍රැක්ටිකල් කරේ නෑ. තල පෘෂ්ඨ වර්තනයේ තියරි ටික ඔක්කොම කරා. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න මම හෝම්වර්ක් වලේ දාලා තියෙනවා. හරිද? මම හෝම්වර්ක් වලට හැබැයි එක උදාහරණයක්වත් කියලා දුන්නේ නැහැ. ඒ නිසා මේක ටිකක් අමාරු වෙයි. ලබන සතියේ බය වෙන්න එපා. ලබන සතියේ මම මේ පාඩමට අදාළව උදාහරණ සාකච්ඡා කරනවා. හැබැයි ටිකක් මීටරේ තියෙන උන්ට පුළුවන් try කරලා බලන්න. මං කියන දේ තේරෙනවනේ. මම උදාහරණ කරන්න කලින් තියරි ටික කරලා තියෙන නිසා කැමති ළමයින්ට පුළුවන් හෝම්වර්ක් එක try කරලා බලන්න. ඔයාලට සතියක් තියෙනවා. හෝම්වර්ක් ෂීට් එක try කරලා බලන්න. ඊළඟ සතියේ වීඩියෝ එකේ මං උදාහරණ සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඇත්තටම ඔයාලට පාඩම තේරිලාද කියලා පොඩි අදහසක් ගන්න. මොකද උදාහරණ නොකර තියරි ටික විතරක් බලලා ඔයාලට පුළුවන් නම් හෝම්වර්ක් ටික කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ සෑහෙන මීටරයක් තියෙනවා කියන එක. හරිද? තියරි ටික විතරක් ඔළුවට දාගෙන හෝම්වර්ක් try කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් උඹේ මොලේ හොඳයි. try කරලා බලන්න. මම එතකොට අද මුකුත් ප්‍රැක්ටිකල් කරෙත් නැහැ.
ඒ වගේම උදාහරණ කරෙත් නැහැ. අද අපි කරේ 2021 පන්තියේ ළමයින්ට තල පෘෂ්ඨ වර්තනයේ තියරි ටික විතරයි. ඔන්න තියරි ටික ඔක්කොම ඉවරයි. පාඩම ඉවර නැහැ. තල පෘෂ්ඨ වර්තනයේට ඔය තියරි ප්‍රමාණය ඇති. දැන් අපිට තියෙන්නේ ප්‍රැක්ටිකල් ටිකයි උදාහරණ සාකච්ඡා කිරීමයි. හරිනේ? තව දෙයක්. දැන් 2021 තියරි පන්තියේ ළමයි කීප දෙනෙක් ගොඩක් නෙමෙයි බොහොම සුළුතරයක් ඉල්ලීමක් කරලා තිබුණා සර් පේපර් ක්ලාස් එක කරන්න කියලා. දැන් අපි 2021 පන්තියේ ළමයින්ට මතකනේ හැමදාම රැයට පේපර් ක්ලාස් එකක් කරා නොමිලේ. අපි ෆ්‍රී කරපු එක ෆ්‍රී පේපර් ක්ලාස් එකක් කරා. ඒක දැන් අපි කරන්න බැහැනේ ඉතින්. පන්ති කරන්න නැහැනේ. මට වැඩ වැඩි නිසා තමයි මට මේ පේපර් ක්ලාස් එකට වෙලාවක් වෙන් කරගන්න බැරි වුණේ. ඒකට සමහරලාට ළමයි හිතාවි අපිට ෆ්‍රී කරපු නිසා දන්නේ නැහැ ඒක නොකරන්න එහෙම කියලා. නෑ මේ දවස්වල ඉතින් බා ඔක්කොම උගන්වන්නේ ෆ්‍රී තමයි. හරිද? ඒකට ඔක්කොම කරන්නේ නිකන්නේ. දැන් ඔයාලයි පේපර් ක්ලාස් එක කරගන්න මට වෙලාව මදි ප්‍රශ්නයක් තියෙන්නේ. ටිකක් වැඩ වැඩි. ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕන. ඒ නිසා ටිකක් අමාරුයි. හැබැයි 2021 උනන්දුවක් තියෙන ළමයින්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි 2020 අයියලා අක්කලට පේපර් ක්ලාස් එක කරනවා. හරිද? 2020 අයියලා අක්කලට අඟහරුවාදා හවස කරන පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක මේ සතියේ නම් මම YouTube එකට දානවා. එතකොට 2020 පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක කැමති අයට බලන්න පුළුවන්. මොකද මේ පේපර් ක්ලාස් එකේ මුල් ප්‍රශ්න 15 තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංගාලෝකයේ. පැහැදිලිද මං කියන්නේ? එතකොට ඕගොල්ලන්ට 2020 තියරි රිවිෂන් අයියලා අක්කලට දාන වීඩියෝ එකේ මුල් ටික විතරක් බැලුවනම් ඔයාලට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරිනේ? ඔයාලට අදාළ පාඩම් වල ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා පේපර් එකේ මුල් හරියේ. පේපර් එකේ ඔක්කොම ප්‍රශ්න 35ක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න 35න් 15ක් විතර මන් දාලා තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග ආලෝකය. එතකොට ඔයාලට වීඩියෝ එකේ මුල් ටික විතරක් බැලුවා නම් ඇති පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ තියරි වලට අදාළ ප්‍රශ්න ටික විතරක් කරන්න. මුල් ටික විතරක්. ඒ ටික කරලා මුල් ටිකේ වීඩියෝ එක විතරක් බලන්න. ඊට පස්සේ අර වෙනද කරා වගේම විවරණය ලියන්න. 2021 ළමයි ඔයගොල්ලෝ පොතේ විවරණයක් ලියනෝනේ පේපර් එකට අදාළව. මට මේ දවස්වල ඔයාලයි පේපර් ක්ලාස් එක වෙනමම කරන්න වෙලාව මදි. අපි ආයෙ පන්ති පටන් ගත්තාම පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. බය වෙන්න එපා. රැයට නොමිලේ කරපු පන්තිය. දිගටම කරනවා. හරිද? හැබැයි මේ තත්ත්වයේ උඩ මට ඒකට වෙනම වෙලාවක් ගන්න අමාරු නිසා මම කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් 2020 අයියලා අක්කලගේ වීඩියෝ එක බලන්න. ඒකේ මුල් ටික ඕගොල්ලන්ට අදාළයි. යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග ආලෝකය. දැන් මේ වෙනකොට ඕගොල්ලෝ ආලෝකයත් සාමාන්‍යයෙන් කරලා තියෙන තල පෘෂ්ඨ වර්තනය වෙනකම්. මේ තල පෘෂ්ඨ වර්තනයට අදාළ පාඩමේ හෝම්වර්ක් එක අද වීඩියෝ එකේ තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඒකේ හෝම්වර්ක් එක අරගෙන පුළුවන් ළමයි Tamanට පුළුවන් ගණන් උත්සාහ කරන්න. මම ලබන සතියේ ප්‍රැක්ටිකල් එක කරලා උදාහරණ සාකච්ඡා කරලා මේ පාඩම ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිනේ? එහෙනම් අදට පාඩම නවත්තනවා.